අල්ලුවන් නමොටම පටන් ගමුතේ මේ ඊයේ අනුපාත නැවතුවා අපි මේ ගෙදරටත් ගානක් දුන්නානේ ගෙදරට ගානක් දුන්නා නැවතුවේ අන්තිමට ගෙදරට ගණන් දෙකක් දුන්නානේ මොනවද දුන්නේ ගණන් දෙක එක්තරා මුදලක් A හා B අතර 1ට 2ද B හා C අතර 2ට 5ද වනසේ බෙදන ලද. ඒක අපි හැදුවානේ. ඒකත් හැදුවා අන්තිමේ 550 නේ එකත් හැදුවා. ගෙදරට දුන්නේ මේකද? රුපියල් 240ක් A හා B අතර 1ට 2ද B හා C අතර 2ට 3ද වනසේ A B C අතර බෙදයි කියන එකද දුන්නේ. ඒකද දුන්නේ. හරි ඒක නෙමෙයි නම් හරි ලියා ගන්නකො රුපියල් 240ක් A හා B අතර රුපියල් 240ක් A හා B අතර කැපිටල් A හා B අතර 1ට 2ද A හා B අතර 1ට 2ද B හා C අතර 2ටද 3ද වනසේ B හා C අතර 2ට 3ද වනසේ A හා B අතර 1ට 2ද B හා C අතර 2ට 3ද වනසේ ABC අතර බෙදයි ABC අතර බෙදයි Bට ලැබෙන මුදල සොයන්න Bට ලැබෙන මුදල සොයන්න හරි මුලින්ම Aට Bට C සොයා ඉන්න Aට Bට C හොයලා ඊට පස්සේ පුළුවන් ඔය ගාන හදන්න අපි අර ඊයේ කරපු විදිහට හරි හදන්න බලන්න කිව්වා මොකද්ද A හා B අතර කීයද A හා B අතර 1ට 2යි නේ A හා B අතර 1ට 2යි ඒතර C අතර දීලා නැහැ හරි C ට දීලා නැහැ A හා B අතර 1ට 2යි B හා C අතර 2ට 3යි B හා C අතර 2ට 3යි හරි එහෙමනම් දැන් අපිට මේකේ සමාන කරන්න ඕන මුකුත් දැන් එක යට වැටෙන දෙන්න සමාන කරන්න එපා මේකේ එක යට වැටෙන දෙන්න සමාන වෙලාමයි වැටලා තියෙන්නේ එහෙනම් ආයෙ මුකුත් කරන්න ඕනේ නැහැ මම කොහොම මෙහෙම අනුපාත ලිව්වම දැන් සමහර වෙලාවට සමහර අනුපාතයක් නැතුව ඉතුරු ඒවා දීලා තියෙනවා ඒ දුන්නම කොහොම හරි කොතනක හරි එක යට වැටෙන දෙන්නෙක් ඉන්නවා හරි ඒ දෙන්න සමාන කරගන්න ඕනේ ඉතින් මෙතන දැන් 2යි 2යි තියෙන්නේ සමානයි ආයෙ එහෙනම් මුකුත් කරන්න දෙයක් නැහැ මෙතනින් එනවා 1යි මෙතනින් අපි පොදුවේ ගන්නවා 2 මෙතනින් 3 දැන් මේ තුන් දෙනා අතරම බෙදපු මුදල තමයි කීයද 240 කියලා කියන්නේ. හරි 240. ඒකෙන් මේ තියෙන බෙදලා තියෙන කොටස් ගන්න. Aට එක කොටසයි Bට කොටස් දෙකයි Cට කොටස් තුනයි. දැන් අපෙන් අහනවා Bට ලැබුණු ගාන කොච්චරක්ද කියලා. එහෙනම් 240 පුතේ ඔක්කොම කොටස් කීයකට බෙදනවද? මෙතනින් අපි බලුවොත් ඔක්කොම කොටස් කීයකට බෙදලා තියෙනවද? 1 2 3 3 6යි. කොටස් 6කට බෙදලා තියෙනවා. හරි. එහෙනම් අපි මේ 240 6කට බෙදුවොත් අපිට හම්බ වෙන එක කොටසක් කොච්චරයිද කියලා අපෙන් ඇහුවේ Bට ලැබුණු මුදල. එහෙනම් Bට ඒකේ කොටස් දෙකක් ලැබිලා තියෙනවා. කොටස් දෙකක් වань මෙයා බෙදුනම 40යි 40ව දෙකක් කියලා කියන්නේ රුපියල් 80යි. හරි රුපියල් 80යි. පැහැදිලිද? ඊළඟට ලියා ගන්න රත්තරන් මිශ්‍රණයක් සාදා ඇත්තේ රත්තරන් මිශ්‍රණයක් සාදා ඇත්තේ රන් හා රිදී පහට දෙකද
රිදී හා තඹ 3ට 2ද රිදී හා තඹ 3ට 2ද රිදී හා තඹ 3ට 2ද වන ලෙස මිශ්‍ර කිරීමෙනි. රිදී හා තඹ 3ට 2ද වන ලෙස මිශ්‍ර කිරීමෙනි. මිශ්‍රණයේ ඇති රන් ග්‍රෑම් 30කට 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 යොදා ඇති රිදී ප්‍රමාණය කොපමණද? යොදා ඇති රිදී ප්‍රමාණය කොපමණද? යොදා ඇති රිදී ප්‍රමාණය කොපමණද? හරි. හදන්න බලන්න. මට තියාගන්න මේ රිදී තබනේ ඒ ටිකනේ තියෙන්නේ. හරි. රන් රිදී තබ. හරි. රන් පහට රන් හා රිදී පහට 2යි. තබ දීලා නැහැ. රිදී හා තඹ 3ට 2යි. හරි. එතකොට එක යට වැටෙන්නේ මෙන්න මේ ඉලක්කම් දෙක. 2 හා 3 කියන ඉලක්කම් දෙක තමයි එක යට වැටෙන්නේ. දැන් ওই දෙන්න සමාන කරගන්න නම් කුඩා බුදු ගුණාකාරය හොයන්න ওই දෙකේ. එතකොට 2 3 කුඩා බුදු ගුණාකාරය දැන් ඔයගොල්ලෝ දන්නවනේ කීය දෙන්නේ 6. 6 තමයි එන්නේ. ඕනම් හොයලා බලන්න 6 එන්නේ. එහෙනම් මේ 2 6 කරගන්න නම් අපිට වෙනවා 3ෙන් ගුණ කරන්න. එතකොට මෙයාවත් 3ෙන් ගුණ කරන්න වෙනවා. මේ 3 6 කරන්න නම් 2ෙන් ගුණ කරන්න ඕනේ. එතකොට මේ දෙකත් 2ෙන් ගුණ කරන්න ඕනේ. එතකොට මෙතනින් එනවා 5 වරක් 3 15යි. මෙතනින් එන්නේ 6 දෙවරක් 2 4යි. ඔන්න එතකොට එනවා රිදී රන් අණු රිදී අණු තඹ කියන අනුපාත තුනම එනවා. හරි. දැන් කියනවා අපිට රන් ග්‍රෑම් 30කට මෙන්න මේක දීලා තියෙනවා. රන් ග්‍රෑම් 30කට යොදන හරි රන් ග්‍රෑම් 30කට යොදන රිදී ප්‍රමාණය අපෙන් අහනවා. ඒතර මං කිව්වා අර ඊයේ මං කිව්වා විශේෂ කරලා අපිට එක්කෙනෙක්ට දාලා තියෙන ප්‍රමාණය දෙනවා නම් හරි එක්කෙනෙක් විශේෂ කරලා ඒ ප්‍රමාණය දෙනවා නම් කෙලින් මේක බෙදන්න කිව්වා එයාට අයිති කොටස් ගන්න. එයාට අයිති අනුපාතයෙන් බෙදන්න. ಗುಣ කරන්න කිව්වා අහන කෙනාගේ. ඇහුවේ මොනවද? යොදා ඇති රිදී ප්‍රමාණය. ඒ කියන්නේ 6ෙන් ගුණ කරන්න ඕනේ. මේක බෙදුනම 2යි 6 වරක් 2 කියන්නේ ග්‍රෑම් 12යි. ග්‍රෑම් 12යි. හරි. ඔන්න ඔහමයි හදන්නේ. හරි. ඊළඟට අපි මෙන්න මේ ගානක් බලමු. මේ ගානක් දෙකක් බලලා ඊට පස්සේ යනවා අනුලෝම සහ ප්‍රතිලෝම කියන කෑලි දෙක කතා කරන්න. හරි. ලියාගන්න. කමල් හා පියල් එකවර රුපියල් 10000ක් හා 20000ක් යොදා කමල් හා පියල් එකවර රුපියල් 10000ක් හා 20000ක් යොදා වෙළඳාමක් අරඹන ලදී. කමල් හා පියල් එකවර රුපියල් 10000ක් හා 20000ක් යොදා වෙළඳාමක් අරඹන ලදී. ඊට මාස දෙකකට පසු සිසිර රුපියල් 15000ක් යොදා ඊට හවුල් විය. ඊට මාස දෙකකට පසු සිසිර රුපියල් 15000ක් යොදා ඊට හවුල් විය.
ඊට මාස දෙකකට පසු සිසිර රුපියල් 15000ක් යොදා ඊට හවුල් විය. වෙළඳාම ආරම්භා අවුරුද්දකට පසු වෙළඳාම ආරම්භා අවුරුද්දකට පසු වෙළඳාම ආරම්භා අවුරුද්දකට පසු ලැබුණු ලාභය යෙදූ මුදලටත් ලැබුණු ලාභය යෙදූ මුදලටත් මුදල් යොදවා තිබූ කාලයටත් අනුපාතිකව ඔවුන් අතර බෙදා ගන්නා ලදී. වෙළඳාම ආරම්භා අවුරුද්දකට පසු ලැබුණු ලාභය යෙදූ මුදලටත් මුදල් යොදවා තිබූ කාලයටත් හරි වෙළඳාම ආරම්භා අවුරුද්දකට පසු ලැබුණු ලාභය යෙදූ මුදලටත් මුදල් යොදවා තිබූ කාලයටත් අනුපාතිකව ඔවුන් අතර බෙදා ගන්නා ලදී. රෝම ඉලක්කම් 1 ඒ යටතේ රෝම ඉලක්කම් 1 ඔවුන් ලාභය බෙදූ අනුපාතය සරලම ආකාරයෙන් දක්වන්න. ඔවුන් ලාභය බෙදූ අනුපාතය සරලම ආකාරයෙන් දක්වන්න. ඔවුන් ලාභය බෙදූ අනුපාතය සරලම ආකාරයෙන් දක්වන්න. රෝම ඉලක්කම් 2 වෙළඳාමෙන් වසරකදී ලැබුණු ලාභය 34000ක් නම් වෙළඳාමෙන් වසරකදී ලැබුණු ලාභය 34000ක් නම් කමල් ලැබූ ලාභය කීයද? කමල් ලැබූ ලාභය කීයද? හරි. ඔය උදේ මම මුල ටික පොඩ්ඩක් කියලා දෙන්නම්. ඊට පස්සේ ටික නම් හදන්න පුළුවන්. දැන් මේකේ 3 දෙනෙක් ඉන්නවා. කවුද 3 දෙනා? මේ 3 දෙනා ව්‍යාපාරයක් ආරම්භ කරලා තිනවා. කමල්, පියල්, සිසිර. හරි. කමල් හා පියල් දෙන්න එකපාර තමයි පටන් ගන්න තියෙන්නේ. කමල් දාලා තිනවා 10000ක්. හරිද? පියල් දාලා තිනවා පුතේ 20000ක්. දාලා තියෙනවා. මේ දෙන්න එකටම තමයි ව්‍යාපාරේ පටන් ගන්න. හරි? ඒතර මේ දෙන්න එකට ව්‍යාපාරේ පටන් අරගෙන අවුරුද්දක් ව්‍යාපාරය තුල ඉන්නවා කියන්නේ පුතේ මාස කීයක්ද? මාස 12ක් ඉන්නවා නේද? ඒතකොට මේ වගේ ගාණක් ආවොත් මේ මුදල යෙදූ මුදල මේ තියෙන මුදල් යොදවා තිබු කාලය මේගොල්ලෝ කොච්චරක් යොදවලා තිබ්බද? මාස 12ක්. හරි? කමල් යොදවලා තිබ්බ මාස 12ක් සහ පියලුත් යොදවලා තිබ්බ මාස 12ක්. හරි? පියලුත් මාස 12ක්. හැබැයි සිසිර එන්නේ පුතේ සිසිර එන්නේ ඊට මාස 2කට පස්සේ. මාස 2කට පස්සේ කියන්නේ එහෙනම් සිසිර 15000ක් දාලා මෙයා ව්‍යාපාරය තුල ඉන්නේ කීයද? මාස 10යි. ඇයි මේගොල්ලන්ට වැඩි මාස 2ක් අඩු වෙන්නේ එයා එන්නේ? හරි. එහෙනම් දැන් මේක සරලම ආකාරයෙන් දක්වන්න කිව්වම කපාගෙන යන අර ඊයකලා වගේ මේ බිංදු 3ට මේ බිංදු 3ක් කපාගෙන යත හැකියි. හරි. එතකොට පුතේ ඉතුරු වෙනවා මෙතන 10 ගුණ කිරීම 12, මෙතන 20 ගුණ කිරීම 12, මෙතන 15 ගුණ කිරීම 10. හරි. ඔන්න මේ එක බිංදුවක් කපාගෙන යත හැකි අපිට 10න් බෙදාගෙන යත හැකි හැමතැනක්ම. දැන් මේක 3ෙන් බෙදාගෙන යත හැකි. මෙයා 3ෙන් බෙදුවොත් 4යි, මෙයා 3ෙන් බෙදුවොත් මෙතන එනවනේ 2 ගුණ කිරීම 4යි. මෙතන එනවා 15 ගුණ 15 කියලා කියන්නේ මෙතන එනවා 5යි. එහෙනම් එනවා පුතේ අපිට අනුපාතය 4ට 8ට 5යි. ඔන්න ඔය විදිහට ඔය ව්‍යාපාරයකට සල්ලි යොදලා අපිට යම්කිසි අනුපාතයක් හොයන්න කිව්වොත් සරල කරන්න කිව්වොත් හොඳට මතක තියාගන්න ඒ කෙනායි මුදල් යොදවපු මුදල ගුණ කරන්න යොදවලා තිබ්බ කාලය. හරි? එතකොට මේ දෙන්නම ව්‍යාපාරය පටන් ගද්දි වෙනවා කියන්නේ ඒගොල්ලෝ අවුරුද්දක් මුදල් යොදලා තියෙන මාස 12ක් දාලා තියෙනවා. හැබැයි සිසිර එන්නේ ඊට මාස 2කට පස්සේ. ඒ කියන්නේ සිසිර 15000 යොදවලා ව්‍යාපාරය තියන්නේ කොච්චර කාලයක්ද? මාස 10යි. හරි? ඊට පස්සේ අර කැපෙන විදියට පුතේ බෙදාගෙන යන මේ බිංදු 3ට බිංදු 3ක් ඒ කියන්නේ 1000න් බෙදාගෙන යත හැකි
ඊට පස්සේ තුන් දෙනාම බෙදෙන ඉලක්කමක් තිබ්බොත් විතරයි අපිට බෙදාගෙන යන්න පුළුවන්. දැන් කෙනෙක්ට මෙතනදී එහෙම බෙදන්න පැටලෙනවා වගේ නම් මේවා සුළු කරලා ගන්න. 10 වරක් 12 කියන්නේ 120යි, මෙතන 240යි, 12 වරක් 20 කියන්නේ 240යි, මෙතන 15 වරක් 10 කියන්නේ 150යි. එහෙම සුළු කරලා අරගෙන ඕනනම් ආයෙ සරල කරගෙන යන්න පුළුවන්. හරි? ප්‍රශ්නයක් නැහැ. හරි. දැන් එන ඔතන ඉස්සරහට ආපු ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්. හදන්න බලන්න. එහෙනම් ඊළඟට කිව්ව මොකද්ද පුතේ? වෙළඳාමෙන් ලැබුණු ලාභය අවුරුද්දකදී කීයද? 34000යි නේ. එහෙනම් මේ තුන් දෙනාටමනේ පොදුවේ 34000 එන්නේ. නේ? මේ තුන් දෙනාටම පොදුවේ තමයි 34000 එන්නේ. හරි. ඒ කියන්නේ මෙතන මුළු කොටස් කීයක් තියෙනවද? 12යි 5යි 17යි. දැන් එහෙනම් අපෙන් අහුව කාටද කමල්ට ලැබුණු ලාභය? කමල්ට ලැබුණු ලාභය හොයන්න මොකද්ද කරන්නේ? කමල්ට ලැබුණු ලාභය හොයන්න පුතේ 34000 බෙදන්න ඕනේ කීයද? 17න් කමල්ට ලැබුණු කොටස් ගාන 4යි. මෙයා බෙදුවම වෙනවා 2000යි. 2004න් ගුණ කරාම රුපියල් 8000යි. හරි. කමල්ට ලැබුණු ලාභය රුපියල් 8000යි. හරි. දැන් ලියාගන්න ඊළඟට මෙන්න මේක ලියලා හදුන් බලන්න හරියට. ලියාගන්න. කැපිටල් A රුපියල් 50000ක් යොදා වෙළඳාමක් කරබයි. කැපිටල් A රුපියල් 12000ක් යොදා 50000ක් කැපිටල් A රුපියල් 50000ක් යොදා ව්‍යාපාරයක් කරබයි. කැපිටල් A රුපියල් 50000ක් යොදා ව්‍යාපාරයක් කරබයි. ඊට මාස දෙකකට පසු කැපිටල් B ද ඊට මාස දෙකකට පසු කැපිටල් B ද BB කැපිටල් B ඊට මාස දෙකකට පසු කැපිටල් B ද තවත් මාස 3කට පසු හරි ඒ කියන්නේ අරයා පටන් ගත්ත මුළු දවස් ඉඳලා හරි අරයා පටන් ගත්ත කාලේ ඉඳලා මාස 3කට පස්සේ තවත් මාස 3කට පසු C ද තවත් මාස 3කට පසු C ද කැපිටල් A රුපියල් 50000ක් යොදා වෙළඳාමක් කරබයි. ඊට මාස දෙකකට පසු B ද තවත් මාස 3කට පසු C ද පිළිවෙලින් රුපියල් 75000ක් හා පිළිවෙලින් රුපියල් 75000ක් හා පිළිවෙලින් රුපියල් 75000ක් හා ලක්ෂයක් යොදා පිළිවෙලින් රුපියල් 75000ක් හා ලක්ෂයක් යොදා ඊට හවුල් විය වෙළඳාම ආරම්භා වසරකට පසු ලැබූ ලාභය ඔවුන් යෙදූ මුදලටත් වෙළඳාම ආරම්භා වසරකට පසු ලැබූ ලාභය ඔවුන් යෙදූ මුදලටත් මුදල් යොදවා තිබූ කාලයටත් අනුපාතිකව ඔවුන් අතර බෙදන ලදී. රෝම ඉලක්කම් 1 ලාභය බෙදූ අනුපාතය හැකිතාක් සරල කර දක්වන්න. ලාභය බෙදූ අනුපාතය හැකිතාක් සරල කර දක්වන්න. රෝම ඉලක්කම් 1 ලාභය බෙදූ අනුපාතය හැකිතාක් සරල කර දක්වන්න. රෝම ඉලක්කම් 2 වසරකට පසු කැපිටල් B ට ලැබුණු ලාභය කැපිටල් A ට වසරකට පසු කැපිටල් A ට ලැබුණු ලාභය රුපියල් 60000ක් නම් B ට ලැබුණු ලාභය සොයන්න.
බීට ලැබුණු ලාභය සොයන්න. හරි. ඔය ගාන හදන්නකො අපි ඊට පස්සේ යනවා අනුලෝම සමානුපාත වලට. මොකද ඒ ගාන කැපිටල් A රුපියල් 50000ක් දානවලු. මෙයා 50000ක් දාලා එයා අවුරුද්දක්ම ඉන්නවනේ. ව්‍යාපාරයේ අවුරුද්දක් ඉන්නවා කියන්නේ මාස 12ක්ම ඉන්නවා. ඊළඟට B 75000ක් දාලා එයා ඉන්නේ මාස දෙකකට පස්සේ නෙන්නේ. ඒ කියන්නේ මාස 10යි. C ලක්ෂයක් දාලා මෙයා ඉන්නවා තවත් මාස 3කට පස්සේ. ඒට මාස 3කට පස්සේ කියන්නේ එයා ව්‍යාපාරය තුල ඉන්නේ මාස 9යි. හරි අවුරුද්දක් අවසන් වෙයි. ඉතින් අපි බෙදාගෙන ආමු මේ බිඳු 3ට බිඳු 3 ගානේ බිඳු 3 ගානේ කපාගෙන යත හැකියි. හරි. ඊළඟට මෙන්න මේ 10 බිඳුව මේ තව බිඳුවක් කපාගෙන යත හැකියි. මේ 10ක් තියෙනවා මෙතනත් එක බිඳුවක් කපාගෙන යත හැකියි. මෙතනත් එක බිඳුවක් කපලා හැකියි. දැන් ඉතුරු වෙන පුතේ 5 ගුණ කිරීම 12 75 මෙතනින් එනවා 10 ගුණ කිරීම 9. පහෙන් බෙදන්න පුළුවන් නේ මේ 5 පහෙන් බෙද දෙකයි 75 පහෙන් බෙදුවම 15යි 10 පහෙන් බෙදුවම 2යි. හැම එකේම පදයක් හරි බෙදෙනවා නම් තමයි බෙදාගෙන යන්න පුළුවන් එකම ඉලක්කය. හරි නැත්තම් බෑ. එහෙනම් දැන් මෙතන ඉතුරු වෙනවා 12යි 15යි මෙතන ඉතුරු වෙනවා 18යි. මේ ටිකත් බෙදනවා කියන්නේ පුතේ 3ෙන් බෙදනවා නේ. 3ෙන් බෙදුවම 4යි 15ට 5යි 18ට 6යි. එහෙනම් එනවා 4ට 5ට 6. හරි. හරිද? ඊට පස්සේ දැන් කියනවා මොකද්ද? Aට ලැබුණු ලාභය මෙයාට ලැබිලා තියෙනවලු ලාභය කොච්චරක්ද? මේ Aට ලැබිච්ච ලාභය රුපියල් 60000ක්. හරි. එහෙනම් අපෙන් අහනවා Bට ලැබුණු මුදල. එහෙනම් මම අර ඊයේ කියලා දුන්නා 60000 බෙදෙනවා 4ෙන් ගුණ කරනවා Bට ලැබුණේ කොහොමද 5යි. මේක බෙදුනාම 1යි. මෙතන එනවා අපිට 60000 5ෙන් බෙදුවාම 4 ආය 15000යි. මේක වැඩි කරාම 75000. හරි. බීට ලැබිච්ච ලාභය 75000ක් ලැබිලා තියෙනවා. හරි. ඊළඟට පුතේ මාතෘකාව දාගන්න අනුලෝම සමානුපාත. හරි. දැන් බලමු මොනවද මේ අනුලෝම සහ ප්‍රතිලෝම කියන්නේ. ඔය දෙකේ නම් දෙක නිකන් ලොකුයි වගේ පෙනුනට හරි පොඩි කතාවක් තියෙනවා. හරි. අනුලෝම සමානුපාත. ඔන්න හොඳට අහගන්න. අනුලෝම සමානුපාතයක් කියලා කියන්නේ පුතේ අපි යම් කිසි රාශි දෙකක් සලකමු. හරි. රාශි කියලා කියන්නේ දිග ඔය මොනවා හරි. හරි. මෙහෙම නිකන් රාශි දෙකක් ගන්නවා මම xm හා yn කියලා. රාශි දෙකක්. හරි. xm හා yn කියලා රාශි දෙකක් ගත්තා. හරිද? එක අපි හමු ගමුකෝ රාශි දෙකක්. දැන් මේ පැත්ත වැඩි වෙනකොට හරිද පුතේ මේ පැත්ත වැඩි වෙනවා නම් මේ පැත්ත වැඩි වෙනකොට මේ පැත්තේ තියෙන එකත් වැඩි වෙනවා නම් දැන් මේක මම මෙහෙම කියනකොට වැඩි මම උදාහරණ ගානක් ගත්තම ඔබ තේරෙනවා මේ පැත්තේ තියෙන රාශි වැඩි වෙද්දි මේ පැත්තේ තියෙන රාශිත් වැඩි වෙනවා නම් අපි අන්න ඒකට කියනවා අනුලෝම සමානුපාතයක් කියලා. ඒ කියන්නේ දෙපැත්තටම වෙන්නේ එකම සිද්ධිය නම් එක පැත්තක් වැඩි වෙද්දි අනිත් පැත්තත් වැඩි වෙනවා නම් ඒවා අනුලෝම සමානුපාත. එහෙම නැත්නම් පුතේ තව එකක් තමයි එක පැත්තක් අඩු වෙද්දී අනිත් පැත්තත් අඩු වෙනවා නම් ඒවත් මොනවද පුතේ අනුලෝම සමානුපාත. ඒ කියන්නේ එක පැත්තක් වැඩි වෙනකොට අනිත් පැත්ත වැඩි වෙනවා හරි. එක පැත්තක් අඩු වෙද්දී අනිත් පැත්තත් අඩු වෙනවා නම් අපි ඒවට කියනවා මොනවා කියලාද අනුලෝම සමානුපාත කියලා කියනවා. හරි.
එතකොට මේ අනුලෝම සමානුපාත අපිට ලියන්න පුළුවන් විදිහක් තියෙනවා පුතේ. මෙන්න මෙහෙම. ඔය තියෙන විදිහටම. හරි? මේ තියෙන විදිහටම මේක අපිට බෙදීම දාලා ලියන්න පුළුවන්. x බෙදීම y සමානයි m බෙදීම n ට. හරි? අපි යම්කිසි රාශි දෙකක් අතර සම්බන්ධයක් ලියුවාට පස්සේ මේ පැත්ත අඩු වෙද්දි මේ පැත්ත අඩු වෙනවා නම් හරි මේ පැත්ත වැඩි වෙද්දි මේ පැත්ත වැඩි වෙනවා නම් හරි ඒ රාශි දෙක තියෙන විදිහටම මැද්දෙන් බෙදීමක් දාලා සමාන කරලා ලියන්න පුළුවන්. ඒතර දැන් මේක අපි අනුපාතයක් විදිහට ලියුවොත් කොහොමද එන්නේ? x ට y සමානයි m ට n. ඊ අපි කතා කරා අනුපාත කොහොමද භාග විදිහට ලියන්නේ සහ භාග අනුපාත විදිහට ලියන්නේ කියන එක. හරි. මෙන්න මේක තමයි මතක තියාගන්න ඕනේ. ඇත්තටම මේක ඕනෙත් නෑ. මෙන්න මේක තමයි වැදගත්. හරි. මෙන්න මේක තමයි මතක තියාගන්න ඕනේ. අනුලෝම සමානුපාත කියලා කියන්නේ මොනවද එතකොට? එක් රාශියක් වැඩි වෙන විට අනෙක් රාශියක් වැඩි වෙනවා නම් හෝ එක් රාශියක් අඩු වෙන විට අනෙක් රාශිය අඩු වෙනවා නම් ඒවට අපි කියනවා අනුලෝම සමානුපාත කියලා. හරි. ලියාගන්න මම මේ කියන එක. එක් රාශියක් වැඩි වෙන විට එක් රාශියක් වැඩි වෙන විට එක් රාශියක් වැඩි වෙන විට අනෙක් රාශියද වැඩි වේ නම් හෝ එක් රාශියක් වැඩි වෙන විට අනෙක් රාශියද වැඩි වේ නම් හෝ එක් රාශියක් වැඩි වෙන විට අනෙක් රාශිය වැඩි වේ නම් හෝ එක් රාශියක් අඩු වන විට එක් රාශියක් අඩු වන විට අනෙක් රාශිය අඩු වේ නම් එක් රාශියක් අඩු වන විට අනෙක් රාශියද අඩු වේ නම් ඒවාට අනුලෝම සමානුපාතයයි ඒවාට අනුලෝම සමානුපාතයයි කියනු ලැබේ ඒවාට අනුලෝම සමානුපාතයයි කියනු ලැබේ. හරි. ඔන්න ඔය සටහන ලියා ගන්නකො. හරි. මේ සටහන ලියා ගන්න. දැන් තියෙන්නේ x time y time වගේ. x time y time y time. කියන්නේ එක් රාශි දැන් මේක පැහැදිලි වෙනවා මම උදාහරණ ගානක් හදද්දි කියන්නම්. ගානක් හදද්දි කොහොමද මේක අනුලෝමයක්ද ප්‍රතිලෝමයක්ද කියන එක හොයාගන්න කියන එක මම කියන්නම්. හරි. මේක මුලින්ම ලියා ගන්නකො. මම ඊට පස්සේ කියන්නේ.
හරි. ඔය දැන් කියන්නේ ඔය පුතේ අනුලෝම සමානුපාත කියලා කියන්නේ මෙන්න මේවා. මේ ගාන ලියා ගන්නකො. පැන්සල් 4ක මිල රුපියල් 24කි. පැන්සල් 4ක මිල රුපියල් 24කි. එවැනි පැන්සල් 7ක මිල සොයන්න. පැන්සල් 4ක මිල රුපියල් 24කි. එවැනි පැන්සල් 7ක මිල සොයන්න. දැන් මම දන්නවා ඔක ඔයගොල්ලන්ට හදන්න ලේසි ක්‍රමයක් තියෙනවා. හරි. ඕක මම අනුපාත වලින් හදලා කියලා දෙන්නම් කොහොමද අපි මේ අනුලෝම සමානුපාත අඳුරගන්නේ මේවා හදන්නේ එහෙම කොහොමද කියලා. හරි බලමු අපි ඒක කොහොමද මෙන්න මෙහෙමයි පුතේ දැන් ඔය අනුපාතයක් ලියද්දී මේකේ තියෙන මොනවද පෑන් හා මිලනේ පෑන් තියෙනවා පෑන් වල මිල තියෙනවා හරි අපි ලියාගමු දෙපැත්තට පෑන් මෙතනින් එනවා මිල හරිද පුතේ මොකක්ද කියන්නේ පෑන් 4ක් රුපියල් 24යිලු නේ පෑන් 4ක් රුපියල් 24යිලු පෑන් 7ක මිල අහනවා මිල දීලා නෑ 7ක අපි එතනට x කියලා දාගන්න හරි මේ විදිහට තමයි අනුපාතයක් දාගන්නේ හරිද දෙපැත්තට දාගන්න රාශි දෙක දැන් මොනවද මේ රාශි කියනකොට මෙන්න මෙතන පෑන් සහ මිල හරිද රාශි දෙක දාගන්න දැන් මෙතන පෑන් තියෙනවා 4ක් මිල 24යි 7ක මිල දන්නේ නැහැ දන්නේ නැති දැනට x කියලා දාගන්න හරි දැන් ඔන්න බලන්න ඔතනදී හිතන්න යන්නේ නැහැ මේක අනුලෝමයක්ද ප්‍රතිලෝමයක්ද කියලා ඔතනදී හිතන්න එපා ගාන කියවද්දි හිතන්නෙත් නැහැ හරි ඕවා තමයි අපි වරද්ද ගන්න තැන ළමයි මේක දැක්ක ගමන් එතනදී හිතන්න යනවා හරි මේක අනුපාතයක් තමයි හැබැයි මොන අනුපාතයක්ද ගාන දකින්න දැනදී හිතන්න යනවා මේක අනුලෝම සමානුපාතයක්ද ප්‍රතිලෝම සමානුපාතයක්ද උතන වරද්ද ගන්නවා ඔය වරද කරන්න එපා මේ කරුණු ටික දාගෙන ඉන්න ගානේ කරුණු ටික දාගෙන ඉන්න ඉවර වෙලා දැන් එන්න මේ නාගන්න ඊළඟට කියන එක හොඳ නාගන්න මේ 4 7වත් 24x වත් මුන් දෙන්නගෙන් නෙමෙයි බලන්නේ හරි මේ දාගෙන තියෙන ඉලක්කම් වලින් නෙමෙයි බලන්නේ මෙයා මොන අනුපාතයක්ද කියලා හොඳට මතක තියාගන්න බලන්නේ මෙන්න මේ උඩ සිංහලෙන් ලියනෝනේ සිංහල තේරෙනවනේ මේ උඩ සිංහලෙන් ලියලා තියෙන දෙන්න තියෙනව නේද අන්න උන් දෙන්න ගැන හිතන්න අපේ එදිනෙදා ජීවිතේ හරිද සාමාන්‍ය ජීවිතේ හිතනකොට මේ ගාන සම්පූර්ණ අමතක කරන්න හරි මුලින්ම මොකද්ද කරන්නේ අනුපාත ගානක් දුන්නොත් ඒ රාශි දෙක ලියලා අදාළ විදිහට කරුණු දාගන්න හොයන්න ඕනේ කෙනාට x කියලා දාගන්න ඊළඟට මේ සම්පූර්ණ මේ කෑල්ල අමතක කරන්න මෙතනින් හිතන්න ගියොත් ඔයගොල්ලෝ වරද්ද ගන්න ඕක ඔයගොල්ලෝ හිතන්න යන්නේ මේ ඉලක්කම් වලින් තමයි මෙයා අනුලෝමයක්ද ප්‍රතිලෝමයක්ද කියලා එතනින් හිතන්න එපා එන්න මේ උඩටම එන්න මේ ඔක්කොම අමතක කරන්න සාමාන්‍යයෙන් නිකන් හිතන්න පෑන් ගාන වැඩි වුණොත් මිල මොකක් වෙයිද දැන් පෑනක් රුපියල් 10යි නම් පෑන් දෙකක් වෙද්දි 20ක් වෙනවා. මේක නෙමෙයි. මේ ගාන හිතන්න මේ ඉලක්කම් ගැන බලන්න එපා. මේ රාශි දෙක ගැන හිතන්න. පෑන් වැඩි වුණොත් මිලක් මොකද වෙන්නේ? වැඩි වෙනවා. එහෙනම් මොකද? ඊතර දෙකම වැදිනේ කොහෙටද? එකම පැත්තට. හරි. පෑන් වැඩි වෙනකොට මිලක් වැඩි වෙනවා. එහෙනම් මේක මොන සමානුපාතයක්ද පුතේ? අනුලෝම සමානුපාතයක්. දැන් අපිට ওই විදිහට තව ගන්න පුළුවන් ඒවා තියෙනවා. මොනවද? ලෝක වෙළඳ පොලේ තෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙනවද? නෑනේ ලෝක වෙළඳ පොලේ වැඩි වෙනකොට ලංකාවේ තෙල් මිල වැඩි වෙනවානේ අන්න ඔය වගේ දේවල් එන්න පුළුවන් එතකොට මේ ගාන හදද්දී ඕගොල්ලෝ කරන වැරදි දෙකක් තියෙනවා දාන දැකපු තැනදී හිතන්න යනවා අනුලෝමයක්ද ප්‍රතිලෝමයක්ද එපා ඒක හදාගන්න මුලින්ම දාගෙන ඉන්න කරුණු ටික දාලා මේ කරුණු ගැන හිතන්න එපා දාපු රාශි දෙක ගැන හිතන්න අපේ සාමාන්‍ය ජීවිතේ හරි ඕක තමයි පොයින්ට් එක අපේ සාමාන්‍ය ජීවිතේ හිතන්න පෑන් ගානක් වැඩි වෙනකොට පෑන් වැඩි වෙනකොට මිල මොකද වෙන්නේ? වැඩි වෙනවා. මේ ගාන නෙවෙයි මම මේ 7 4වත් තාම මුකුත් සම්බන්ධ කරගත්තේ නැහැ.
තේරුණානේ? ඕක ඔළුවට හරියට දාගත්ත පුතේ මේ අනුලෝම සහ ප්‍රතිලෝම කියන කතාවේ ඇති රෙද්දක් නැහැ. එච්චරයි කියන්නේ. ඔළුවට දාගන්න ඕක. හිතන්නේ මෙතන උඩින්. මුංගෙන් නෙමෙයි. මේ ඉලක්කම් වලින් හිතන්න යන්න එපා. හරි? හරි එහෙනම් දැන් අපි වාගත්තා මේ අනුලෝම සමානුපාතයක්. මේ තියෙන විදිහටම පුතේ බෙදීම දාලා සමාන කරන්න. ඔය සංඛ්‍යා තියෙන විදිහටම මැද්දෙන් බෙදීම දාලා සමාන කරන්න. හරි? දැන් එහෙනම් හරස් ගුණිතය දාන්න. මේ x මෙහෙට ගුණ කරාම 7යි x සමානයි. මේ පැත්තට යනවා 24 ගුණ කිරීම 4. හරි? 24 ගුණ කිරීම 4. sorry මෙතන මාරු වුණා මට. 4 බෙදීම 7නේ. 4 බෙදීම 7. මෙතනින් එනවා 4යි x සමානයි 24 ගුණ කිරීම 4. මම දෙපැත්තම 4ෙන් බෙදනවා. මම මේක සුළු කරෙත් නෑ. මොකද කැපිලායි මේ 4ට 24 ගුණ කිරීම 7. මේ 7 මේකට හරස් ගුණිතේ දාන්න 24ට 4 කැපෙනවා 6යි. 6 වරක් 7 කියලා කියන්නේ x සමානයි රුපියල් 42යි. හරි? මේක ලියාගත්තට පස්සේ උතේ කෙලින්ම හරස් ගුණිතේ දාන්න තියෙන්නේ. මේ x මෙහෙට ගුණ වෙනවා 4යි x මේ 7 මෙහෙට ගුණ කිරීම 24 ගුණ කිරීම 7. ඕකෙදී සුළු කරලා ගන්න ඕනේ නැහැ. ඔක කොහොම තියාගන්න මේ 4ෙන් බෙදන්න. එතකොට කැපෙන පද තියෙනවා ලේසියෙන් උත්තරේ ගන්න පුළුවන්. හරි? පැහැදිලිද? හරි. ඊළඟට මෙන්න මේක හදන්නකෝ බලන්න. ඔක හදාගන්නකෝ. හරි දැන් ඇත්තටම ඉතින් ඔය ගාන හදන්න අනුපාත පාවිච්චි කරන්න ඕනේ නෑ. හරි. නමුත් මේ අනුලෝම සමානුපාත කියන එක මොකක්ද කියන එක ඉගෙන ගන්න තමයි අපි ඔක පාවිච්චි කරේ. කෙනෙක් හිතන්න පුළුවන් මේ මොන විකාරයක්ද කරේ 24 4ෙන් බෙදලා ගෙලිම 7ෙන් ගුණ කරා නම් ඔය කියන එක හම්බ වෙනවානේ දෙපැත්තට ලියලා උඩට ඊතල ගාලා මල විකාරයක් නේ කරේ. ඔව් හරි. හරි මුදේ හරි ඒක ඇත්ත. හරි. එච්චර දඟලන්න ඕනේ නෑ හදන්න. මේකක් තේරුම් ගන්න තමයි අපි ඔක කරේ. හරි. මොකද අනුලෝම සමානුපාත කියන එක මොකක්ද කියන එක තේරුම් ගන්නේ නැතුව අපිට බෑ ඊළඟට ප්‍රතිලෝම සමානුපාත තේරුම් ගන්න. ඒකයි. හරි. ඊළඟට මේකත් ලියා ගන්නකො. හදලා මට උත්තරේ කියන්න. එක්තරා වර්ගයක පෑන් පහක් රුපියල් 65කි. එක්තරා වර්ගයක පෑන් පහක් රුපියල් 65කි. එක්තරා වර්ගයක පෑන් පහක් රුපියල් 65කි. එම වර්ගයේ පෑන් ගැනීමට රුපියල් 104ක් වැය කළ අයෙකුට ගත හැකි පෑන් ගණන කීයද?
රුපියල් 104ක් වැය කළ අයෙකුට ගත හැකි පෑන් ගණන කීයද? ඔව්. හරි. ඒතර මේකේ තියෙන පුතේ පෑන් හා මිල අතර අනුපාතයක් නේද? පිළියමු මෙතනක් ලිව්වොත් එතකොට හරි උත්තරය වල තියෙන හරි. පෑන් පහක් කීයද? 100 නෑ පෑන් පහක් 65යි. පෑන් පහක් 65යි. හරිද? එහෙනම් අපෙන් අහනවා 104කට ගන්න පුළුවන් පෑන් ගණන. අපි දන්නේ පෑන් ගන්නට x කියලා දාගමු. හරි. දැන් මේව වැඩක් නෑ. පෑන් ගානක් වැඩි වෙද්දි පුතේ මිලට මොකක් වෙනවද? මිලත් වැඩි වෙනවා. එහෙනම් අනුලෝම සමානුපාතයක් මේ තියෙන විදිහටම බෙදීම දාලා ලියනවා. මැද්දෙන් සමාන ලකුණ දානවා. හරි. දැන් එහෙනම් හරස් ගුණිතේ දානවා. මේ පැත්තේ එනවා 5 ගුණ කිරීම 104 සමානයි 65යි x. දැන් දෙපැත්තම 65න් බෙදනවා. හරි. 65න් බෙදුවම මෙයාට මෙයා ගන්න පුතේ 13යි. 13 104න් බෙදුනම x සමානයි 8යි කියලා එනවා. 8යි. පෑන් 8යි. හරි. දැන් මේකේ ලොකු දෙයක් නැහැ. අනුලෝම සමානුපාත වල ලොකු දෙයක් නැති නිසා අපි යමු ඊළඟට ප්‍රතිලෝම සමානුපාත. ඊළඟට දැන් කලවමේ ගණන් දෙනවා. හොඳේ මොනකර මතක හොඳට අහගෙන ඉන්න. දැන් කලවමේ ඊළඟට ගණන් දෙනවා. මොකද විභාගයට අපිට තෝර දෙන්නේ නැහනේ. දැන් මම ප්‍රතිලෝම සමානුපාතත් උගන්වලා ඔය දෙකම කලවමේ දෙනවා. එතකොට හොයාගෙන හදන්න ඕනේ. අනුලෝමයක්ද ප්‍රතිලෝමයක්ද කියලා හොයන්න ඕනේ ඉස්සෙල්ලාම හොයලා ඒ අනුව ලියලා හදන්න ඕනේ. හරි. ලියා ගන්න ප්‍රතිලෝම සමානුපාත. ප්‍රතිලෝම සමානුපාත. හරි මේකෙදි පුතේ අපි යම්කිසි රාශි දෙකක් සලකනකොට හරිද එක රාශියක් වැඩි වෙනකොට එක පැත්තක් වැඩි වෙනකොට එක පැත්තක් වැඩි වෙනකොට අනෙක් පැත්ත අඩු වෙනවා නම් හරි එක පැත්තක් අඩු වෙනකොට අනිත් පැත්ත දෙකම එකයි හරි දෙකම එකයි අනිත් පැත්ත වැඩි වෙනවා නම් ඒ කියන්නේ පුතේ එක් රාශියක් අඩු වෙනකොට අනෙක් රාශිය වැඩි වෙනවා නම් හෝ එක් රාශියක් වැඩි වෙනකොට අනෙක් රාශිය අඩු වෙනවා නම් ඒ කියන්නේ දෙන්නගේ වෙන්නේ විරුද්ධ දෙක නම් හරි එක්කෙනෙක් වැඩි වෙනකොට අනිත් එක්කෙනා අඩු වෙනවා එයා අඩු වෙනකොට අනිත් එක්කෙනා වැඩි වෙනවා අන්න ඒ වගේ දෙයක් මොනවද එතකොට ඒ වගේ දේවල් සාමාන්‍ය ජීවිතේ අපිට දකින්න තියෙන දේවල් මොනවද දැන් අපි වේගය සහ දුර වේගය සහ දුර ගමු වේගය සහ දුර මොකද වෙන්නේ
වේගයෙන් යන්න පුළුවන් දුර මොකද වෙන්නේ? වැඩි වෙනවා. හරි? දැන් බලන්න මොකද ප්‍රතිලෝම සමානුපාත කියලා අනුලෝමයක් කියන්නේ. ඕ මේ මෙතන වරදින තැන් ටිකක් තියෙනවා ඒකයි මේ කියන්නේ. වේගයෙන් යන්න දුර මොකද වෙන්නේ පුතේ? යන්න පුළුවන් දුර වැඩි වෙනවා නේ. අපි වේගයයි කාලයයි ගත්තොත් යම් කිසි දුරක් යන්න වේගයයි කාලයයි. පුතේ වේගය වැඩි වෙන්න යන කාලය මොකද වෙන්නේ? යම් කිසි දුරක් යන්න වේගය වැඩි වෙන්න යන කාලය අඩු වෙනවානේ. අන්න එතකොට මොකද වෙන්නේ? මේ බලන්න එකම වගේ තමයි. හරි පරිස්සමෙන් එතකොට ගණන් තෝරගන්න ඕනේ. බලන්න භෞතික රාශි ගැන. හරි ගාන ඉලක්කම් දිහා බලලා තීරණය කරන්න එපා. සාමාන්‍යයෙන් අපි වේගෙන් යන දුරක් වේගය සහ දුර අතර අනුපාතයක් ලිව්වොත් මොකද වෙන්නේ? වේගය වැඩි වෙන්න පුතේ යන්න පුළුවන් දුරත් වැඩි වෙනවා. හරි. හැබැයි වේගය සහ කාලය අතර ලිව්වොත් අපි හිතමු කිලෝමීටර් මම දැන් සරලව හිතන්න කිලෝමීටර් 50ක් තියෙනවන්න. කිලෝමීටර් 50ක්. හරිද? අපි මේක යනවා පැයට කිලෝමීටර් 10ක වේගයෙන් සහ පැයට කිලෝමීටර් 40ක වේගයෙන්. මේ දෙන්නට යන කාලය මොකද වෙන්නේ පුතේ? වෙනස් නේද? වේගය වැඩි වුණොත් මොකද වෙන්නේ? දැන් නිකන් හිතන්න ඔයගොල්ලන්ගේ ගෙවල් ළඟ කඩයක් තියෙනවා. කඩේට ඇවිදගෙන යද්දී යන වෙලාවයි දුවගෙන යද්දී යන වෙලාවයි මොකද වෙන්නේ? දුවගෙන යද්දී ඉක්මනට යනවනේ. අන්න එහෙනම් මේ වේගය සහ කාලය අතර ගත්තොත් මොන සමානුපාතයක්ද තියෙන්නේ? ප්‍රතිලෝම සමානුපාතයක්. ඒකවල සමානුපාතයක් අනුලෝමයක්ද ප්‍රතිලෝමයක්ද කියලා හොයාගන්නේ ඔන්න ඔය විදිහට. හරිද? අපේ භෞතික ජීවිතයෙන් හිතන්න. හරි. දැන් අපි බලමු ප්‍රතිලෝම සමානුපාතයක් වුණොත් කොහොමද අරක ලියන්නේ? ඉස්සරහා තියෙන කෙනා එහෙම්මමයි. ඉස්සරහා තියෙන කෙනාට එහෙම්මම බෙදීම දානවා. හැබැයි පිටිපස්සේ කෙනා පුතේ මෙච්චරයි මතක තියාගන්න. පිටිපස්සේ කෙනා උඩ යට මාරු කරලා තමයි බෙදීම දාන්නේ. එහෙනම් මෙතන n බෙදීමෙන් එන්න ඕනේ. හැබැයි ලියන්නේ n බෙදීමෙන් සමානයි. මතක තියාගන්න ඉස්සරහා එක්කෙනාට එහෙම්මම බෙදීම දානවා. පිටිපස්සේ කෙනා උඩ යට මාරු කරලා තමයි බෙදීම දාන්නේ. එහෙනම් මේකේ තියෙනවා x ට y සමානයි n ට m. ඔන්න ඔහොම. හරි. එකම එක වෙනසයි වෙන්නේ අනුලෝම නම් අපි ඒ තිබ්බ විදිහටම බෙදීම දාලා සමාන දැම්මා. ප්‍රතිලෝමයක් නම් ඉස්සරහක් තියෙන කෙනා හැමම වෙනවා පිටිපස්සේ කෙනාගේ උඩ යට මාරු කරලා තමයි බෙදීම දාන්නේ. ඔච්චරමයි මතක තියාගන්න ඕනේ. ඔය ඉවරයි. අනුලෝම සමානුපාත සහ ප්‍රතිලෝම සමානුපාත කියන 9 10 පාඩම් දෙකම ඉවරයි. හරි. අපිට ගියේ පැය භාගයක්වත් ගියේ නෑනේ. හරි. ඔය පොඩි කරුණු ඔළුවේ දාගන්න එච්චරයි. හරි. ලියාගන්න එක් රාශියක් වැඩි වන විට අනෙක් රාශිය අඩු වේ නම් හෝ එක් රාශියක් වැඩි වන විට අනෙක් රාශිය අඩු වේ නම් හෝ එක් රාශියක් වැඩි වන විට අනෙක් රාශිය අඩු වේ නම් හෝ එක් රාශියක් අඩු වන විට අනෙක් රාශිය වැඩි වේ නම් එක් රාශියක් අඩු වන විට අනෙක් රාශිය වැඩි වේ නම් එක් රාශියක් අඩු වන විට අනෙක් රාශිය වැඩි වේ නම් ඒවාට ප්‍රතිලෝම සමානුපාතයයි කියනු ලැබේ. ඒවාට ප්‍රතිලෝම සමානුපාතයයි කියනු ලැබේ. හරි. ඕක ලියා ගන්න.
ටියුට් එකක් තියෙනවා මම එවන්නම්. හරි. මේක ලියා ගන්න පුතේ. ලියාගෙන ඕගොල්ලන්ට මම දෙනවා හදන්න. පළවෙනි අවස්ථාව හදලා මට ඕගොල්ලෝ කියන්න ඕනේ. හරි. ඕක මොන අනුපාතයක්ද කියලා බලලා හදලා උත්තරේ කියන්න. හරි. ලියා ගන්න. මිනිසුන් 10 දෙනෙකුට එක්තරා වැඩක් දින 6කදී නිම කළ හැක. මිනිසුන් 10 දෙනෙකුට එක්තරා වැඩක් දින 6කදී නිම කළ හැක. මිනිසුන් 10 දෙනෙකුට එක්තරා වැඩක් දින 6කදී නිම කළ හැක. මිනිසුන් 3 දෙනෙක් එහි යෙදුවේ නම් මිනිසුන් 3 දෙනෙක් එහි යෙදුවේ නම් ගතවන කාලය සොයන්න. මිනිසුන් 3 දෙනෙක් එහි යෙදුවේ නම් ගතවන කාලය සොයන්න. හරි. හදලා කියන්න බලන්න. ගතවන දින ගණන තමයි ඉතින් ඔය කියන්නේ. හරි. කාලය කියලා කියන්නේ දින ගණන.
කොහොමද වෙන්නේ පුතේ? හරි මිනිසුන් සහ දින නෙන්නේ. මේ මිනිස් දින ගණන් හදන්න පුළුවන් වෙන විදි තියෙනවා. තව ලේසි විදියක් තියෙනවා. හරි අපි දැනට මේ අනුපාත ක්‍රමය ඉගෙන ගන්න මේක පොඩ්ඩක් හදමුකෝ. හරි මිනිස්සු දින මිනිස්සු 10 දෙනෙක්ට දින 6කින් නිම කරන්න පුළුවන් නම් හරිද? මිනිස්සු 3 දෙනෙක්ට යන දින ගණන් අහනවා x. ওই ටික දාගත්තට පස්සේ එන්න මේ රාශි දෙක ගන්න. ආයි මේව ගැන හිතන්න එපා. යම් කිසි වැඩක් මොනවා හරි වැඩක් උදේ මිනිස්සු ගාන වැඩි වුණොත් යන දින ගාන මොකද වෙන්නේ? අඩු වෙනවනේ. ඕක අපි සාමාන්‍ය ජීවිතෙන් හිතන්න ඕන. හරි. මේක මේ ගාන ඇතුලේ මහා බරපතලව හිතන්න යන්න එපා. එහෙම හිතන්නේ නැහැ. හරි. මිනිස්සු ගාන නිකන් මිනිස්සු ගාන මොකක් හරි වැඩක්. එක මිනිස්සෙක්ට ඒ වැඩේ කරන්න දවසක් යනවා නම් මිනිස්සු දෙන්නෙක් දැම්මොත් දවස් භාගයෙන් ඉවරයි. දැන් අපිට ඒක තේරෙනවනේ නේ. මිනිස්සු ගාන වැඩි වෙන්න යන කාලෙ මොකද වෙන්නේ? අඩු වෙනවා. එහෙනම් එක රාශියක් වැඩි වෙනකොට අනෙක් රාශිය අඩු වෙනවා කියන්නේ මේ මොන සමානුපාතද පුතේ? ප්‍රතිලෝම සමානුපාත. එහෙනම් ඉස්සරහා තියෙන කෙනා එහෙමම බෙදීම දාන්න පුළුවන්. පිටිපස්සේ කෙනා උඩයට මාරු කරලා තමයි දාන්න වෙන්නේ. මේ x උඩ එනවා 6 යන්නට එනවා. දැන් එනවා දෙපැත්තට හරස් කුමිතිය දැම්මොත් මෙතන එනවා 10 ගුණ කිරීම 6 සමානයි 3 ගුණ කිරීම x. දැන් එනවා දෙපැත්තම අපි බෙදනවා කියනද 3ෙන්. මේ 3ට මේ 3 කැපෙනවා මෙයාට මෙයා බෙදනවා 2යි x සමානයි දින 20යි. දින 20යි. හරි දින 20යි. හරි. ඊළඟට මේක ලියාගමු. ළමයෙකුට පැයට කිලෝමීටර් 5ක වේගයෙන් නගරය බලා මිනිත්තු 24කදී ළමයෙකුට පැයට කිලෝමීටර් 24ක වේගයෙන් මෙන්න මේ ගාන පුතේ මම ස්ක්‍රීන් ෂෙයා කරන්නම් බලාගෙන ලියා ගන්නකො ගාන. මෙන්න මේ ගාන හතරවෙනි ගාන හොඳේ. ළමයෙකුට පැයට කිලෝමීටර් 5ක වේගයෙන් නගරය බලා මිනිත්තු 24කදී පයින් ගමන් කළ හැකියි. කියන එක. හදලා උත්තර කියන්න බලන්න.
ඔව් හරි මොකද වෙන්නේ කියන පුතේ මෙයා යන කාලය නේද අපි කාලය ගත්තොත් මෙතන අපිට දීලා මේ වේගය කොච්චරද පැයට කිලෝමීටර් 5ක වේගයෙන් ගියොත් එයාට යනවා මිනිත්තු එහෙම නැත්නම් අපි ගමුකෝ කාලය කියලා කාලය යනවා මිනිත්තු කොච්චරද මිනිත්තු 24ක් මිනිත්තු 24ක් යනවා හරි එහෙනම් ඊළඟට අහනවා බයිසිකලයෙන් එයා යනවලු පැයට කිලෝමීටර් 12ක වේගයෙන් එයාට යන කාලය x කියලා දාගන්න හරි දැන් එනවා මේ රාශි දෙකට වේගය සහ කාලය මම අර ඉස්සෙල්ලා කිව්වා වේගය වැඩි වෙන්න පුතේ ගමනක් යන්න තියෙන කාලය මොකද වෙන්නේ අඩු වෙනවනේ වේගයෙන් යන්න ගමනක් යන්න තියෙන කාලය අඩු වෙනවා හරි එහෙනම් මොකද වෙන්නේ මේක වැඩි වෙනකොට මෙයා අඩු වෙනවා එහෙනම් මොනවද මේ ප්‍රතිලෝම සමානුපාතයක් ඉස්සරහා තියෙන කෙනා ඔහොම බෙදීම දානවා පිටිපස්සේ කෙනා උඩ යට මාරු කරලා තමයි දාන්නේ එහෙනම් දැන් හරස් ගුණිතය දැම්මොත් මෙතන එනවා 24 වරක් 5 සමානයි. මෙතන එනවා 12 වරක් x. දැන් එහෙනම් දෙපැත්තම 12න් බෙදුවොත් පුතේ මෙයාට මෙයා කැපෙනවා මේ දෙන බෙදනවා 2යි 5 වරක් 2යි. x සමානයි මිනිත්තු 10ක් තමයි යන්නේ. මිනිත්තු 10යි. හරි මිනිත්තු 10යි. හරි. ඊළඟට මම පොඩි ගාණක් දෙනවා. දැන් හිතලා හදන්න ඕනේ සහ ඊයේ මම අනුපාත කරද්දී පොඩි කරුණක් කිව්වා. ඒක මතකද යන්න ඕනේ. පුතේ අනුපාත ලියද්දී දැන් මේ ඒකක තියෙන්නේ එකම ඒකකේ. මොකද මෙතන තියෙන්නේ පැයට කිලෝමීටර, මෙයා තියෙන්නේ පැයට කිලෝමීටර. මේක තිබෙත් මිනිත්තු, මෙතන අපිට ආව උත්තරේ මිනිත්තු. හරි. එතකොට මේ රාශියක් ලියනවා නම් දැන් වේගය ගත්තොත් ඒවා එකම දැරින් තියෙන්න ඕන. හරි. ඒ කියන්නේ මෙතන අපි දිගක් නම් ලියලා තියෙන්නේ සෙන්ටිමීටර නම් සෙන්ටිමීටර වෙන්න ඕන. හරි අන්න ඒ වගේ ඒක දැන් හොඳට කල්පනා කරලා එහෙනම් මෙන්න මේ ඊළඟ ගාන හදන්න බලන්න පස්වෙනි ගාන හදන්න බලන්න පස්වෙනි ගාන
හදලා උත්තර කියන්න බලන්න. හරිද පුතේ? හැදුවද? හිතා ගන්න අමාරුයි. හරි. අපි බලමු. මොකද පැයට කිලෝමීටර 72ක වේගයෙන් හරි මේකේ තියෙන වේගය සහ කාලය අතරමනේ නේ වේගය සහ කාලය අතරමයි තියෙන සම්බන්ධය ගත්තොත් හරි පැයට කිලෝමීටර 72ක් දැන් මුද ඔකේ කාලය කියලා තියෙනවා කොච්චරක්ද කාලය කියලා තියෙනවා පැයට හරි වේගය කොච්චරක්ද මුද පැයට යනවලු මෙයා හරිද දුර මේකේ තියෙන දුර සහ කාලය අතර සම්බන්ධයක් නේ ඔව් මේකේ තියෙන දුර සහ කාලය අතර සම්බන්ධයක් දුර සහ කාලය හරි මොකද වෙන්නේ දැන් වේගය සහ කාලය නම් අපි ගමු ඔව් වේගය සහ කාලය ගමු වේගය සහ කාලය තමයි තියෙන්නේ වේගයයි කාලයයි දැන් මුදේ මෙතන දීලා තියෙනවා කිලෝමීටර් 72ක් හරි යන්න හරි කිලෝමීටර් 72ක් කියන්නේ යාට යන කාලය කොච්චරද පැයක් පැය කියන එක අපි දාගමු මිනිත්තු වලින් ඇයි ඒ දැන් අනිත් එක කියලා දෙන්නේ පුතේ මිනිත්තු 5කදී ගමන් කරන දුරනේ අපෙන් අහලා තියෙන්නේ මේක දුරනේ වේගය කියනට වැඩි දුර කියන එක තමයි සාධාරණ දුර කියලා දාගන්න දුර සහ කාලය අතර හරි එතකොට කිලෝමීටර් 72ක් කියන්නේ යාට යනවා කොච්චරද පැයක් දැන් මෙතන පැයක් කියලා ඕගොල්ලෝ මෙහෙම දාගන්න නැති ඕන්න හරි පැයක් කියලා ඊළඟට අපෙන් අහන්නේ පුතේ මිනිත්තු 5කදී මෙයා යන දුර x දැන් මිනිත්තු සහ පැය හරි මෙතන මේ බලන්න තියෙන සම්බන්ධය මිනිත්තු සහ පැය දෙකක් තියෙන්නේ ඒකක දෙකක් ඕක තියාගෙන ගණන් හදන්න බෑ අපි පත් කරගමු මේගොල්ලන්ව එකම ඒකකයකට හරි මොකක්ද ලේසි මේ පැයක් මිනිත්තු කරගත්තා නම් ලේසි පැයක් කියලා කියන්නේ මිනිත්තු කොච්චරද පුතේ මිනිත්තු 60ක් හරි එහෙනම් අපි දැන් බලමු මොකද්ද මේ දෙන්න අතර සම්බන්ධතාවය දුර වැඩි වෙන්න කාලය මොකද වෙන්නේ දුර වැඩි වෙන්න කාලය මොකද වෙන්නේ ගමනේ තියෙන දුර වැඩි වෙන්න පුතේ මොකද වෙන්නේ යන කාලය වැඩි වෙනවානේ යන කාලයක් වැඩි වෙනවා එහෙනම් මේක ඔය තියෙන විදිහටම අනුලෝම සමානුපාතයක් එන්නේ 72 බෙදීම x සමානයි 60 බෙදීම 5යි එහෙනම් හරස් ගුණිතය දැම්මොත් අපි මෙතනින් එනවා 72 ගුණ කිරීම 5
සමානයි 60යි x. දෙපැත්තම 60න් බෙදුවා නම් හරි 6න් බෙදුවම මෙයාට බෙදෙනවා 12යි, මෙයා බෙදෙනවා 10යි, 5න් බෙදෙනවා 2යි, මෙයා බෙදෙනවා x සමානයි කීයද? කිලෝමීටර් 6යි. කිලෝමීටර් 6යි. පැහැදිලිද? හරි. එතකොට ඔයක තමයි තව ඔය කියලා දෙන්න තිබ්බ විශේෂ ගානකට තියෙන්නේ මොකද්ද? මේ ඒකක දෙන්නේ ಜಾති දෙකකින් නම්. හරි. ඒකක දීලා තියෙන්නේ ಜಾති දෙකකින් නම් අපි ඒවා එකම ಜಾතියට හරව ගන්න ඕනේ. එතකොට පැයක් කියලා දීලා තිබ්බේ පැයක් කියලා කියන්නේ මිනිත්තු 60ක් උතේ. ඒක තමයි මේ අරන් තියෙන්නේ. 60යි 5යි මිනිත්තු 5යි. හරි. ওই විදිහට තමයි දැන් ගණන් හදාගෙන යන්න තියෙන්නේ. මම ටියුට් එක එවන්නම්. හරි. තව එක ගානක් අපි බලලා එමුකෝ. මේකෙන් කොහොමද මේ ප්‍රතිශත ගානක් හදන්නේ කියලා බලමු. හරි. මේකෙන් ප්‍රතිශත ගණන් හදන්නේ කොහොමද කියලා බලමු. මේ 11 වෙනි එක හදන්න බලන්න. 11 වෙනි එක. ඇත්තටම ওই ප්‍රතිශත ගණන් හදන්න හරි ලේසි. මේ අනුපාත පුළුවන් නම් මේ 11 හදන්න බලන්න. 11. මෙන්න මේක. හරි. කොහොමද ඔක හදන්නේ? කොහොමද ඔක හදන්නේ? ගත් මිල හා විකුණුම් මිල නේද පුතේ තියෙන්නේ. දැන් මොකද්ද? ගත් මිල සහ විකුණුම් මිල. මුලින්ම ඔය වගේ ගානක ඔය දීලා තියෙන ප්‍රතිශතය අපි ලියාගමු. මොකද්ද 100ට 12යි. 100ට 12යි කියනෝනේ. 112ක් ලාභ දීලා තමයි විකුණන්නේ. ගත් මිලට 112. ඒ කියන්නේ පුතේ යම් කිසි භාණ්ඩයක් 100කට ගත්තොත් රුපියල් 12ක් ලාභ දීලා විකුණන්නේ කීයටද? 112ට. ඔන්න ඕක තමයි වැදගත් පොයින්ට් එක. හරි. යම් කිසි භාණ්ඩයකට 112ක් ලාභ දීලා විකුණන්නේ ගන්න මිලට. එතකොට ගත් මිල රුපියල් 100ක් නම් ඒක විකුණන මිල කීයද? 112යි. මුලින්ම අපි මේ ප්‍රතිශතයෙන් තමයි ඔන්න ඔය කැලේ හදාගන්නේ. හරි. ඊළඟට දැන් කියනවා මොකද්ද? ඒ භාණ්ඩයක් විකුණුවලු 504කට. ඒකේ ගත් මිල අහනවා. උදේ ගත් මිල වැඩි වෙන්න විකුණුම් මිල අඩු වෙනවද? නෑ. එහෙනම් මේක මොකද වෙන්නේ? මේකට ලාභ තියනවා කියන්නේ මොකක් වෙනවද? විකුණුම් මිල තව වැඩි වෙනවා. එහෙනම් ওই තියෙන විදිහටම අපිට දාන්න පුළුවන් මොනවද මේක? අනුලෝම සමානුපාතයක් 112 බෙදීම 504. දැන් සමහර ලාට කියන්න පුළුවන් මොකද 104ක අලාභයක් තියලා තමයි විකුණන්නේ.
එතකොට මෙතන මොකද වෙන්නේ 100කට ගන්න එකක් නම් 4ක් අලාභයක් කියලා කීයද විකුණන්නේ 96ට. මේ විදිහේ ප්‍රතිශත ගානක මුලින්ම ওই ප්‍රතිශතය තමයි ලියාගෙන ඉන්න ඕනේ. හරි 100කට ගත්තොත් විකුණන්නේ ලාභ කියලා නම් එකතු කරන්න. ඒ දීලා තියෙන ගාන එකතු කරලා 100ට එකතු කරන්න. අලාභයක් නම් ඒ ගාන අඩු කරලා තමයි දාන්න ඕනේ. හරි. එහෙනම් දැන් හැබැයි මේක දැන් ගත් මේ වට්ටම් අතර આવොත් එහෙම සමහරවිට වට්ටමට 110 ගාන වෙලාවලුත් තියෙනවා. කීයක් නම් රුපියල් 10ක් තමයි වට්ටම. අන්න ඒ වගේ. ඒක අපි බලන්න ඕනේ රාශි දෙක අතර බලලා තමයි සම්බන්ධ දාන්න ඕනේ. හරි. දැන් එහෙනම් මේක ආරස් ගුණිතය දානවා 504 ගුණ කරන්න ඕනේ 100ෙන් සමාන 112යි x දෙපැත්තෙන් බෙදෙනවා 112ෙන්. මේක 112ෙන් බෙදෙනවා. දෙකෙන් බෙදුවොත් මෙහා බෙදුවම වෙනවා දෙකෙන් බෙදුවම 50යි මෙහා බෙදුවම වෙනවා 56යි. ආපහු දෙකෙන් බෙදුවොත් 25යි මෙහා බෙදුවොත් 28යි. 28 ඒවා සාමාන්‍යයෙන් කවන්න අපි දෙකෙන් බෙදලා බලමුකෝ. හතරෙන් බෙදුමු නේද? හතරෙන් බෙදනවානේ. ඔව් මේක හතරෙන් බෙදුවොත් 5ට 1යි 10ට 2යි 4ට 24ට 6යි මෙහා බෙදුවොත් 7යි. 126 7ෙන් බෙදෙනවා 1යි 5ක් ඉතිරි 56ට 8යි. එහෙනම් 18 ඒවා 25ක් කියලා කියන්නේ 18 ඒවා 25ක් එන්න ඕනේ. ඒවමු 18 ඒවා 25ක්. 540 4යි 4ක් ඉතිරි 5යි 1යි 9යි. එතනින් එනවා 6යි 3යි. එහෙනම් එනවා බිඳුවයි 9 5ෙන් 5යි එකක් එනවා 450යි. ගත් මිල කීයද පුතේ? රුපියල් 450යි. ඔන්න ඔහොමයි හදන්නේ. හරිද? එතකොට මේ අනුපාත කියන එක ඉගෙන ගත්තා නම් හරිම ලේසි අපිට ඔය ප්‍රතිශත ගණන් හදාගෙන යන්න. හරි. මම ටියුට් එක එවනවා අද රෙකෝඩින් එකක් දානවා බලලා දැන් ගණන් ටික හදාගෙන යන්න තමයි තියෙන්නේ. හරි. තව මේකේ මිනිස් දින ගැටලු හදන ගානක් තියෙනවා. ඒක මම සඳුදාට කියලා දෙනවා. හරි. ඒක ඊළඟ සඳුදා කියලා දෙනවා කොහොමද මිනිස් දින ගැටලු හදන්නේ කියන එක සහ අලුත් පාඩමක් පටන් ගන්නවා. ගොඩක් වෙලාවට ඊජීය ප්‍රකාශන වල කුඩා පොදු ගුණාකාරය කියන පාඩම පටන් ගන්න ඉඩ තියෙනවා. හෝ සම්භාවිතාව පටන් ගැනීමට ඉඩ තියෙනවා. හරි. ඔය පාඩම් වලින් එකක් හරි. එහෙම නැත්නම් දැන් අනුපාත කරානේ. මේකෙන් පස්සේ දැන් ගොඩාක් පාඩම් දැන් නම් පුතේ ඕන පාඩමක් වගේ කරගෙන යන්න පුළුවන්. හරි. දැන් නම් ඕන පාඩමක් වගේ කරගෙන යන්න පුළුවන්. තව පාඩම් කිහිපයයි කවර් වෙන්න ඕන සමීකරණ පාඩම. හරි. හරි. සිග්නලුත් අවුල් පුතේ හරි. අපි අදට ඔතනින් නවත්තමු. දැන් ඉතින් ඕන පාඩමක් හදාගෙන යන්න පුළුවන්. ඇත්තම කතාව ඉස්සරහට අපිට ඕන පාඩමක් කරගෙන යන්න පුළුවන්. මේ අර අවශ්‍ය වෙන මූලික පාඩම් කිහිපය කතා කරලා ඉවර වීගෙන යන්නේ. සමීකරණ තමයි තව ඉතුරු වෙලා තියෙන ලොකු පාඩමක් තියෙන සමීකරණක් කතා කරාම ලොකු හරියක් බර ඉවරයි. හරි. හරි. එහෙනම් අපි අදට ඔතනින් නවත්තමු. බුදුසරණයි හැමෝටම.